සමය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ කාලෙදී ආර්ථිකය කඩාගෙන වැටුණා 101.5කට. අලිකා කුමාරතුංග මැතිනිය උලකඩයකවත් අනතුරක් දරපු කෙනෙක් නෙමේ. රටේ දියුණුව සහ රටවැසියාගේ දියුණුව අපේක්ෂා කරන මහජන නියෝජිතයන්ගේ ඉදිරි දැක්ම සහ ගමන් මඟ පිළිබඳව විමසා බැලෙන විමර්ශනාත්මක ගුවන් විදුලි කතාබහ. ඔබතුමාගේ රජය කාලේ භාණ්ඩාගාරයෙන් කෝටි ගානක සල්ලි දුන්නා කොටින්ට. ඒවා ආපහු ඉල්ලලා දෙනවද පාස්කල් ලිංගම් මහත්තයාට කියලා. මේ රැස්වීම වලට මමත් සහභාගී වුණා. දැන් අපිට බයක් තියෙනවා. අපිවත් දැන් CID එකට අරන් ගිහිල්ලා ප්‍රශ්න කරයිද කියලා. වෛරයෙන් දේශපාලනය කරන්න බෑ. මිනිස්සු සත්‍යය ඉතා ඉක්මනින් වටහා ගන්න. දකින වත්ත රාජපක්ෂවරු ගත්ත ගිහිල්ලා මිනිස්සු පදිංචි වෙන්නේ ඒකට කමන්නේ නැහැ. ඊට පස්සේ මම බෙදලා දෙන්නම් ඒක. ඉතින් යාළමනේ කියන්නේ අඩේකට ගිහිල්ලා පොල් ගෙඩියක් ගන්නකොට හත් වලානේ හොඳට හොලවල බලනවා පැහිලාද කියලා. තේහෙව් එකේ මැති සභේට මිනිහෙක් යවනකොට තට්ටු එකක් නෙවෙයි 60ක් විතර දාලා බලන්න එපේ වැඩේට හරියනවද? මැති සභය. අයිබෝන් හිතවතුනි සුබ දවසක් ඔබ හැමතෙම. අද අපි මැති සභයට කැඳවාගෙන ආවේ මේ රටේ ආර්ථික කටයුතු පිළිබඳව කතා බහ කරද්දිත් මේ රටේ අලුත් සංකල්පීය වෙනස් වීම් වලට ලක්කුණු කාල පරාසය පිළිබඳව කතා බහ කරද්දිත් නිරන්තරයෙන්ම කතා බහට ලක්කුණු පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක්. ඔබ දන්නව හිතවතුනි මැති සභය තුල අපි වරින් වර විවිධ මතවාද ඒ වගේම විවිධ කරුණු ඉදිරිපත් කරමින් මැති සභයේ හඬ නංවන බොහෝ දෙනෙක් මේ කතා බහෙන් ඔබත් එක්ක එකතු වෙලා තිබෙනවා. ඔවුන්ගේ මතවාද අපි පළ කරලා තිබෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන් ජනතාව ඉදිරියේ සමාජ ඉදිරියේදී දුන් පොරොන්දු ඉටු උනාද ඉටු කළාද යන්න පිළිබඳවත් අපි කතා බහ කරලා තිබෙනවා. වර්තමානයේ වන විට මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා බහ කරද්දී අපිට විශේෂයෙන්ම අපේ රටේ දේශීය ආර්ථිකයට පණ දුන්නු ආයතන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් පිළිබඳව කතා නොකරම බෑ. ඒ නිසා තමයි අපි අද දවසේ මේ මැති සභයට එවන් මැදිහත් වූ ආයතනයක නායකයෙක්, පරිපාලකයෙක්, ඒ වගේම ජනතා නියෝජිතයෙක් කැඳවගෙන ආවේ. කතා කරන ප්‍රශ්න බොහොමයක් ජනතාව ඉදිරියේ තබමින් අපි ජනතාවට දුන් පොරොන්දු ඉටු වුණාද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් කතා බහ කරද්දී පාර්ලිමේන්තුවේ අද ඊයේ මතුවට සිදුවෙන දෑ පිළිබඳව ජනතාව හැටියට අපි බොහෝ සෙයින්ම ලොකු විමසිල්ලකින් බලාගෙන ඉන්නේ. වත්මන් රජය බලයට පත් වුණාන් පස්සේ මේ රටේ ආර්ථිකය දියුණු කරන්නට ක්‍රියාත්මක කරන විවිධ වැඩ යෝජනා සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන මැදිහත් වුණු ආකාරය පිළිබඳව පසුගිය කාල සීමාව තුළ අපි කොතෙක් දුරට කතා කරාද කියන කාරණය ඔබ දන්නවා. ඒ නිසා මා අර ඔබට මුලින් සඳහන් කළ පරිදි මේ රටේ ආර්ථික ක්‍රමවේදය තුළ සංකල්පීය වෙනස් වීම් ඇති කරපු පළාත් පාලන ආයතනයක නගරාධිපතිවරයෙකුට මා ආරාධනා කළේ මෙන්න මේ සංකල්පය තුළ අද රටේ වෙනත් ප්‍රදේශ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ුත් කතා බහ කරමින් වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය මේ පළාත් පාලන ආයතනය ක්‍රියාත්මක කරන වැඩ යෝජනා ව්‍යාපෘති අලුත් අත්දැකීම් අලුත් අදහස් ජනතාවගේ සිතුම් පැතුම් මේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව එතුමාගෙන් දැනගත්තොත් වඩාත් හොඳයි කියලා අපි විශ්වාස කළා. ඒ නිසා අපි ආරාධනා කළේ දඹුල්ල නගර සභාවේ නගරාධිපති ජාලිය උපාත මහතාට. අයිබෝන් නගරාධිපතිතුමනි. අයිබෝන් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. දැන් මේ මම හිතුවා මේ කාලයක් තිස්සේ ඔබතුමත් එක්ක කතා කරන්නට අවස්ථාවක් ගත්තොත් හොඳයි කියලා. මොකද මේ වර්තමානයේ වන විට අපේ නාලිකාවල නම් නිරන්තරයෙන්ම ඔබතුමාගේ හඬ අපි උදෑසනම උපද්දවනවා. මොකද ජනතාවට අපි ඇත්ත කිව යුතුයි. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් හැටියට ජනතාවට එදිනෙදා වෙළඳපළ සැරිසරන ආකාරය, වෙළඳපළේ මිල ගණන් මේව සම්බන්ධයෙන් කතා බහ කරද්දී මේ ජාලිය උපාත කියන නගරාධිපතිතුමාගේ නම බොහෝ දිනකට බොහෝ සෙයින්ම හුරු වෙලා තිබෙනවා. ඇත්ත වෙනුවෙන් පෙනී හිටමින් ඇත්ත කතා කරන්නට ඕන ජනතාවට ඇත්ත අපි සැපිය යුතුයි. ඒ තැන ඔබතුමා ඉන්නවා. අපි එතනින්ම පටන් ගමු නගරාධිපතිතුමනි. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් හැටියට 94 බලයටපත් රජය නම් කරන කාලේ පටන්ම ඔබතුමා ලොකු මතකයක් මේ ඉතිහාසයට එකතු කරන කෙනෙක්. අපි කතා කළොත් ජාලියෝපාත නගරාධිපතිතුමනි දැන් ඔබතුමා ගැන කතා කරන්නට පෙර ආතුව ඔබතුමාගේ මේ ගමන් මඟ සකස් වෙච්ච ආකාරය ඉතාමත්ම වැදගත් වෙයි. දේශපාලනික වශයෙන් මේ තැනට එන්නට එහෙම නැත්නම් නගරාධිපති ධුරය දක්වා ඔබට එන්නට ගත වූ
කාල පරාසය පිළිබඳව අද දවසේ කොයි විදියටද මතකයට එක් කරන්නේ? නැවත වතාවක් සුබ උදෑසනක් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා සුජීව මහත්මයා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සජීවී දේශපාලන වැඩසටහන මැති සභයට මට ආරාධනා කිරීම පිළිබඳව ඔබතුමාටත් ගරු සභාපතිතුමා ඒ වගේම ටීඩීකේ ජයන්ත මැතිතුමාට. ඉතින් එසේ ස්තුතිවන්ත වෙමින් මම කැමතියි ඔබතුමාගේ මූලාරම්භක ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න. මම දඹුල්ලේ ඉපදිලා දඹුල්ලේ පාසල් ගිහිල්ලා පසුව කොළඹට ඇවිල්ලා වෙලා කොළඹ අධ්‍යාපනය ලැබලා උසස් අධ්‍යාපනය ලැබලා තමයි කටයුතු කරේ. ඒ අතරවාරයේ තුල දේශපාලන වශයෙන් පහුගිය කාලය තුල තිබුණා යම් යම් මත ભેදාත්මක යම් යම් සිද්ධි. 1992 93 තමයි මම දේශපාලනයට පිවිසෙන්නේ. ඒ පිවිසෙන්නේ අපේ මේ වෙනකොට දිස්ත්‍රික් නායකයා හැටියට කටයුතු කරන රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ දේශපාලන නායකත්වයේ තුල තමයි මම දේශපාලනයට පිවිසෙන්නේ. ඉතින් එතුමාගේ දේශපාලනේ ගමේ ඉඳන් 1993 පළාත් පාලන මැතිවරණයට මම උදව් කරනවා ගමේ ඉඳන්. පසුව එතුමා මාව කැඳවලා ක්‍රියාකාරී දේශපාලනයට 94න් පස්සේ යොමු කරනවා. ඉන්න අනතුරුව ගමේ දේශපාලනයත් එක්ක ඉස්සරහට ඇවිල්ලා මට හැකියාව ලැබෙනවා 2002 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය 2002 වසරේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ 2002 මැතිවරණයේදී ඓතිහාසික ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන විපක්ෂයට පත් වෙනවා මම මන්ත්‍රීවරයෙක් හැටියට සහ විපක්ෂ නායකවරයෙක් හැටියට. ඊට පස්සේ ඒ කාල පරාසය තුල අවුරුදු 4ක් ගියාට පස්සේ විපක්ෂයේ තියෙන මොකද්ද ජනතා නියෝජිතයෙක්ගේ තියෙන සැබෑ හඬ ජනතාව වෙනුවෙන් මොකද්ද කරන්න ඕන, ඒ වගේම පළාත් පාලන විෂය සම්බන්ධව මොකද්ද දැනගන්න ඕන කියන එක පිළිබඳව හදෑරීමක් මම සිද්ධ කරනවා. ඉන්න අනතුරුව 2006 ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක් එක්ක පළාත් පාලන මැතිවරණේ දඹුල්ල ප්‍රාදේශ සභාවට තරඟ කරනවා. ඒකෙදි බොහොම ඉතාම කෙටි මනාප සංඛ්‍යාවකින් මම උපසභාපතිවරයා බවට පත් වෙනවා ඡන්ද 7000 ගණක් අරගෙන. ඉතින් ඒ අවස්ථාවේදී උපසභාපතිවරයා හැටියට ඉඳලා ගරු සභාපති කේ.ජී. සෝමතිලක මැතිතුමා. ඉතින් එතුමත් එක්ක මම සාමාන්‍යයෙන් ගත්තාම පළාත් පාලන ආයතනයකට සභාපති උපසභාපති කියන්නේ ලොකු ගැටුමක් ඇති වෙන චරිත දෙකක්. ඉතින් හැම තැනම ඒක ඒ නිදර්ශනේ තිබුණා. ඉතින් සභාපතිතුමාගේ වපසරිය ක්‍රියාත්මක කරනකොට උපසභාපතිවරයාගේ ටිකක් තියෙනවා මොකක් හරි ඊර්ෂ්‍යාවක් හරි මොකක් හරි පස්සේ. නමුත් ඒ පනත ප්‍රකාරව තියෙන බලතල අනුව තමයි සභාපතිවරයා ඒ කටයුතු කරන්නේ. පස්සේ මම සභාපතිවරයාත් එක්ක විටක එයාගේ රියදුරා ආරක්ෂකයා ඒ වගේම සමීපතයා හැටියට මම කටයුතු කරලා මම ඒ ආදර්ශය දුන්නා රටට. එතකොට සමහර පළාත් පාලන ආයතන විවිධ තැන් උත්සවවලට යනකොට මොකද මේ සභාපති උපසභාපති එකට කියන ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒ ආදර්ශය දෙමින් මම ඉගෙන ගත්තා දෙයක් පළාත් පාලනේ. ඉතින් පිටිපස්සේ ගිහිල්ලා එතුමාලත් එක්ක පිටිපස්සේ ගිහිල්ලා ඉගෙන ගත්තා. පසුව 2011 වර්ෂයේ තමයි පළවෙනි මහනගර සභාවට පරිවර්තනය කරන ඒවකට වර්තමානයේ ඉන්න රාජ්‍ය සේවා රාජ්‍ය පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශේෂ භාර අමාත්‍යවරයා හැටියට දඹුල්ල මහනගර සභාව බවට උසස් කරනවා. ඉතින් ඒකේ පළවෙනි පුරපතිවරයා හැටියට ඉතිහාසයට එකතු වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා ගරු ඇමතුමා ඒ වගේම පළාතේ ජනතාව මම ඊටම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. විශේෂයෙන් මගේ පවුලේ අම්මා තාත්තා දෙමව්පිය ඇතුළු සහෝදර සහෝදරියෝ ළඟම ඒ හිත මිත්‍රාදීන් අපේ පාක්ෂිකයෝ සියලු දෙනා දඹුල්ලේ ජනතාව බොහොම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඉතින් ඒ ආවට පස්සේ යහපාලන කාලේ තිබුණා 2015න් පස්සේ. ඊට පස්සේ 2018 නැවත පළාත් පාලන මැතිවරණය තිබ්බා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භක සමාජිකයෙක් හැටියට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ තුල ගොඩනගපු මේ පක්ෂේ අග්‍රාමාත්‍ය වර්තමාන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය තුල අපි පළාත් පාලනයට මුහුණ දුන්නා. ඒකෙදි කොට්ටාස 12යි මම හිතන්නේ මහනගර සභාවක් හැටියට ලංකාවේ සියලුම කොට්ටාස ජයග්‍රහණය කරපු එකම මහනගර සභාව දඹුල්ල මහනගර සභාව බවට පරිවර්තනය කරන්න ඒ නායකත්වය ලබා දෙන්න මට ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මැදිහත් වීම තුල හැකියාව ලැබුණා. දෙවන වරටත් නගරාධිපතිවරයා හැටියට මෙන්න මේ ආකාරයට තමයි මගේ පෙළගැස්ම තියෙන්නේ. ඔව්.
දැන් මේ නගරාධිපතිතුමනි ඇත්තටම මේ අවස්ථා දෙකක් ජනතා නියෝජිතයෙක් හැටියට පළාත් පාලන ආයතනයක් මෙහෙවන්නට අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඒක ඉතාමත්ම වටිනාකමක්. ඒ වගේම තමයි මේ කාල සීමාව පිළිබඳව කතා බහ කරද්දී විවිධ දේශපාලන හැලහැප්පීම් එක්ක රට යන ගමනකදී පළාත් පාලන ආයතනයක් හැටියට මේ සියලු දුක්ඛ දෝමනස්යන් විඳ දරාගත් නගරාධිපතිවරයෙක් හැටියට නගර සභාව මෙහෙවන්නට පුළුවන්කම ලැබීම ඉතාමත්ම භාග්‍යවන්ත කාල පරාසයකට අවතීර්ණ වීමක්. දැන් මේ ඒ විදියට ගොඩනගා ගනිපු මේ නගර සභාව තුළ පළාත් පාලන ආයතනයක් හැටියට දඹුල්ල නගර සභාවට වෙන්වෙච්ච විශේෂිත කාරණා බොහොමයක් තිබෙනවා. නගර සභාවක් හැටියට පාලනය වෙද්දී අපි කලින් සඳහන් කළා මේක ආර්ථික මධ්‍යස්ථානයක් ආර්ථිකය මුල් කරගෙන ගොවින් මුල් කරගෙන කෙරෙන ක්‍රියාවලියක් තිබෙන්නේ. නගර සභාවේ කාර්යභාරය සාමාන්‍යයෙන් අපි දකිනවාට වඩා දඹුල්ල නගර සභාවේ කාර්යභාරය ඊට වඩා පුළුල්ව විහිදෙන්නට ඇති. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කළොත් හොඳයි නේද? මම හිතන්නේ විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේ මේක මේ අවස්ථාව ලබා දීම දේවතාවක්. මම හිතන්නේ අවස්ථා 4ක් මට ලැබෙනවා මහජන නියෝජිතයෙක් හැටියට ඒ වරප්‍රසාදයේ. නමුත් ආයතනයක ප්‍රධානිය හැටියට ඇතිවෙන පළවෙනි මහනගර සභාව සහ දෙවැනි දූර කාලය තුල මට ලැබීම ඇතරම මහත් ආඩම්බරයක්. ඒ වගේම සූතික වෙනවා ඒ ජනතාවට. ඉතින් ඒකෙදී ඇත්තටම මේක නිකන් මල් පිරිච්චි තැනක ආව නෙමෙයි. ඇත්තටම කටුකොහල් පිරිච්චි ඊටාම මාවතක තමයි ඒ කටුක මාවතක තමයි එන්න ලැබුණේ. සිරබාරයටපත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේ මේ කටුක අත්දැකීම් තුල මාස ගණන් මාස 3ක 4ක ආණ්ඩුව පෙරලිච්චි හැම මොහොතකම මම සිරබාරයට ලක් වෙන පුද්ගලෙක් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලේ. ඉතින් වරදක් කරලා නෙමෙයි මිනිස්සුන්ට වැඩ කරලා සහ මිනිස්සුත් එක්ක හිටගෙන ඒ හේතුව නිසා තමයි නැත්තම් කිසිම චෝදනාවකට මාව ඔප්පු කරගන්න බැරි වුණා. ඉතින් ඒ අනුව තමයි ඒ කටයුතු සිද්ධ වුණේ. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නෙට ආවොත් ඇතරම දඹුල්ල කියන්නේ රටේ මධ්‍ය නගරය. A9 මාර්ගය සහ A6 මාර්ගය 6 මාර්ගය සම්බන්ධ වෙන කේන්ද්‍ර ස්ථානය. ඒ වගේම රටේ ආර්ථික මර්මස්ථානය. ඉතින් මේක ඒ විදිහට ඇති උනේ විශේෂයෙන්ම වර්තමාන ජනක බණ්ඩාර තෙන්නකෝන් ගරු ඇමතුමා ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන 1999 මාස 3ක වගේ කෙටි කාලයක් තුල මිලියන 105ක් වියදම් කළා මේ ආර්ථික මධ්‍යස්ථානයේ හදලා ඒ අවස්ථාව පලාතේ රටේ ජනතාවට උදා කරනවා. විශේෂයෙන් යුද්ධ සමයේ තිබුණු වවුනියාව මැදවච්චියට තිබුණු වෙළඳාම දඹුල්ලට ආව යුද්ධෙත් එක්ක. ඒ අනුව දඹුල්ල ඊටාම සංකීර්ණ නගරයක් බවට. ඒවකට හිටපු KB රත්නායක ගරු කතානායකතුමා කියලා තිබ්බ පාර්ලිමේන්තුවේදී ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට පුතා මට යන්න තියෙන නගර දෙකක් තියෙනවා අමාරුම ගමේ යද්දී එකක් කඩවත රථවාහන කිව්වා. ට්‍රැෆික් එක. ඊට පස්සේ දඹුල්ල කිව්වා හරක් සහ එළවලු සහ මේ ලොරි නිසා යන්න බෑ කියලා. ඉතින් ඒ අනුව මම හිතන්නේ ගරු ජනක ඇමතුමා වෙන පැත්තකට කතරගමට ගියපු ආර්ථික මධ්‍යස්ථානයේ දඹුල්ලට ගෙනල්ලා ඒ ආර්ථික මධ්‍යස්ථානය ස්ථාපිත කරා. ඉතින් ඒකේ කාර්යභාරය අපිට පැවරිලා තියෙනවා. මේක වෙනම භාරයක් කරහා පාලනය වුණත් දඹුල්ල මහනගර සභාවට ලොකු කාර්යභාරයක් ඒකේ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ඒ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, කැලි කසල බැහැර කිරීම, ඒ වගේම එහි ආරක්ෂාව සම්බන්ධව කටයුතු කිරීම, සනීප ආරක්ෂාව සම්බන්ධව කටයුතු කිරීම, ඒ වගකීම මහනගර සභාවට පැවරිලා තියෙනවා. ඉතින් වෙන පළාත් පාලන ආයතන වලට එහා ගියපු කාර්යභාරයක් දඹුල්ලට මහනගර සභාවට පැවරිලා තියෙනවා. පැය 24 ක්‍රියාත්මක වෙන නගරයක් මේක. ඉතින් පැය 24 ක්‍රියාත්මක වෙනවා කිව්වහම රට වටින්ම හැම තැනින්ම ආර්ථික මධ්‍යස්ථානයට ගොවියෝ ජනතාව ව්‍යාපාරිකෝ එනවා. කොරෝනා උදුර තත්ත්වය වෙලාවේ මුළු රටම වැහුවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ල වහන්න බැරි වුණා. ඒකට හේතුවක් තිබුණා මේ රටේ කෘෂි නිෂ්පාදනය අලෙවි කරන, රටට කෑම සපයන, එළවලු සපයන මධ්‍යස්ථානයේ බවට පත් වුණා. ඒ නිසා ඒ ක්‍රියාත්මක වීම තුළ නගර සභාවට ලොකු කාර්යභාරයක් තිබුණා. ලොකු වැඩ කොටසක් කරන්න මට පැවරිලා තිබ්බා. ඉතින් පැය 24 ක්‍රමානුකූලව මගේ සේවකයෝ, සෞඛ්‍ය කම්කරුවෝ, සුපර්වයිසර්වරු යොදවගෙන මට මේ කාර්යභාරය පැය 24 තුර ක්‍රියාත්මක කරන්න අවස්ථාව තිබුණා. ඉතින් ඒ නිසා ඒ අනුව හොඳට පිළිවෙලකට නගරේ අද ගියත් කවුරු හරි පාසල් ළමයෙක් හරි වැඩට යන කෙනෙක් හරි පාන්දර 5ට නගරයට ආවත්
උදේ පාන්දර 5:05 වෙනකොට නගරය පිරිසිදු කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන තියෙන ඒක දඹුල්ලේ ජනතාව දන්නවා. ඉතින් එවන් වූ කාර්යභාරයක් මේ ආර්ථික මධ්‍යස්ථානයේ බිහිවීමත් එක්ක සිද්ධ වුණා. ඉතින් එතනින් එහාට තියෙන දේවල් අපි ඉදිරියේදී කතා කරමු. හොඳයි මේ නගරාධිපතිතුමනි අපි ටිකක් දුරට කතා බහ කරපු නිසා මම හිතනවා මේ ඔබ දඹුල්ල ප්‍රදේශයේ දඹුල්ලට තමයි අපි බොහෝ වෙලාවට යන්නේ දඹුල්ල රංගිරි විහාරය වැඳ පුදාගෙන එන්නට. ඒ ඇරෙද්දි දැන් බොහෝ දෙනෙක් යනවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට. අපේ පළාත් වලින් දකුණෙන් යනවා. ඒ වගේම විවිධ පළාත් වලින් ආර්ථික මධ්‍යස්ථානයට එනවා අපේ ගොවින්ගේ ගොවි නිෂ්පාදන මිලදී ගන්නට. අපි ඒ නිසා පොඩ්ඩක් දඹුල්ල සිහිපත් කරන්නට ඔබතුමාගේ විශේෂ කැමැත්තකුත් තිබෙනවා මේ ගීතයට. ඒ නිසා අපි මේ ගීතය අහමු. ඉන් අනතුරු තව දුරටත් කතා කරමු.
PLA සෝමපාල සමග චිත්‍රා සෝමපාල ගීතය ගායනා කළේ. අප එක්වී සිටින්නේ මැති සභය කතාබහ සමගින්. අද අපේ මැති සභයට අපි කැඳවාගෙන ආවේ දඹුල්ල නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා. දැන් අපි මේ ජාලිය ඕපාත මහත්මයාණෙනි නගර සභාවේ නගරාධිපතිතුමනි දැන් මේ රටේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව කතා කරාම ආර්ථික විශේෂ ආර්ථික කලාප බොහොමයක් බිහි වුණේ වර්තමාන ආණ්ඩුව යටතේ පාලනය වුණු හැම අවස්ථාවකදීම. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ගොඩනැගුණු හැම සන්දාන රජයක් තුළම රටේ ආර්ථික වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කළා නේද කියන චිත්ත ප්‍රීතිය සියලු දෙනාට මැති වෙන්නට ඕන. මොකද මේ වගේ සංකල්පයක් මීට පෙර ආතුව රටේ තිබුණේ නැහැ. 94 බලයට පත්වෙච්ච සන්දාන රජය තමයි මේ සංකල්පය හඳුන්වා දුන්නේ. ඊට පස්සේ වර්තමාන වන විට මේ තත්ත්වය ගොඩාක් පුළුල් වෙලා තිබෙනවා. ඒක නිසා ගමේ ජනතාවගේ හැකියාවන්ට නිෂ්පාදන වලට වෙළඳපොළ සකස් කර දීමේ මූලිකවම අරමුණු කරගත් මේ තේමාව අද රටේ ජනතාවට බොහෝ සෙයින්ම බද්ධ වෙලා තිබෙනවා. එතකොට මේ දඹුල්ල නගරයට නමක් පට බැඳුන මේ නොනිදන නගරය කියලා. මේ නොනිදන නගරය කොහොමද ඇති වුණේ? මේක සංකල්පය කාගේද? මොකද්ද මේ අදහස? ඇතරම විශේෂයෙන්ම නොනිදන නගරය බිහි වෙන්නේ ගරු ජනක බණ්ඩාර තෙන්නකෝම මැතිතුමාගේ සංකල්පයක් මත. එතුමා කතරගමට යන්න ගියපු මං කලින් කිව්වා වගේ ආර්ථික මධ්‍යස්ථානය එවකට හිටපු චන්ද්‍රිකා මැතිණිය තමයි හිටියේ ජනාධිපති. කතරගමට ගෙනියන්නේ කොමඩු විකුණන්නද කියලා තමයි එතුමා ඇහුවේ ෆයිට් කරලා. ඊට පස්සේ එතුමා භාණ්ඩාගාර ලේකම්තුමත් එක්කත් කතා කරලා තමයි දඹුල්ලට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ගත්තේ. ඉතින් ඒ අවශ්‍යතාවය එතුමා දැක්කා. එතකොට ඒ වගේම ඔබතුමා කිව්වා වගේ ඉස්සර වෙළඳාම් කරේ ගොයියෝ ඇවිල්ලා කඩපිලට ඇවිල්ලා එළවලු ටික දීලා යනවා. ගිහිල්ලා ඒ වෙලේ සල්ලි ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මුදල් කරගන්න බැරි වුණේ නැහැ. ගිහිල්ලා ඊට පස්සේ පහුවදාට එනකොට ඊට පස්සේ මුදලාලි කියනවා මේක විකුණුන්නේ නැහැ. මේකේ බර අඩුයි. මේක මොකක් හරි එකක් කියලා වෙලා දෙන තුට්ටු දෙක අරගෙන යන්න තමයි ගොවියට හැදුනේ. ඉතින් ඔබතුමා වගේ වර්තමාන රජයේ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණ මේ සන්දාන ආණ්ඩු කාලේ රටේ යමක් කරා කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. අනිත් කාලේ නොකරුවාමත් නෙමෙයි ඒකත් මම සිහිපත් කරනවා. ඒ වගේ හැබැයි යමක් තීතර දැනෙන මිනිස්සුන්ට දැනෙන දෙයක් සිද්ධ වුණා. ඉතින් ආර්ථික මධ්‍යස්ථානයේ බිහි වුණාට පස්සේ අද කවුරු මොනවා කතා කරත් මම හිතන්නේ ගොවියට හොඳ මිලක් ලැබිලා තියෙනවා. පාරිභෝගික පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ගොවියට අද ගෝණියක් අරගෙන ගිහිල්ලා රුපියල් 20000 30000 කරයි යනවා එළවලු වර්ග. හැබැයි කෑ ගහනවා. හැබැයි ඒක අනිත් පැත්ත දකින්න. ඉතින් ඒ தත්ත්වය උදා කරන්න ආර්ථික මධ්‍යස්ථානය තුල ගරු ඇමතුමාට හැකියාව ලැබුණා. ඉතින් පැය 24 ක්‍රියාත්මක වෙන්න ගත්තා මේක ආර්ථික මධ්‍යස්ථානය. මොකද රැයට තමයි බිස්නස් එක තිබුණේ. ඊට පස්සේ ඒක පැය 24 දක්වා ක්‍රමානුකූලව මේක ඉස්සරහට ආවා. ඒ අනුව නොනිදන නගරය කියන්නේ නිදන්නේ නැති නගරය බවට පත් වුණා පැය 24. ඉතින් සියලුම බැංකු ටික තියෙනවා දඹුල්ලේ. එතකොට ඒකත් එක්ක තමයි නොනිදන නගරය කියන විරුදාවලිය ලැබුණේ. එතකොට නගර සභාවක් හැටියට ගත්තාම දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බේ කලින් කිව්වා වගේ මේ කසල බැහැර කිරීම මගේ කම්කරුවන් සුපර්වයිසර්වරුන් ඒ පරීක්ෂ වැඩ පරිපාලකවරුන් යොදවගෙන නිලධාරී යොදවගෙන ලොකු වැඩක් කරන්න අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලොකු වැඩක් තියෙනවා එතන. දවසකට මෙට්‍රික් ටොන් පහුගිය කාලේ 100ක් 120ක් ඉවත ගියා මේ මාතේ මධ්‍යස්ථාන කිලෝ ලක්ෂ 20ක් විතර වගේ එන එළවලු වලින්. එතකොට හැබැයි වහලයක් ගැහුවා මං හිතන්නේ ඒ වෙලාවේ ඇමතුමත් ඒ වෙලාවේ විශේෂ බාර අමාත්‍යවරයා හිටියට ජොන්ස්ටන් ඇමතුමා හිටියේ වහල ගැහුවට පස්සේ දැන් මෙට්‍රික් ටොන් 20ට දක්වා අඩු වෙලා තියෙනවා 20 25ට අපතේ යෑම. ඉතින් ඒ නිසා මේ ටික අපි ඉවර කරන්න ඕන. ඒ නිසා ලොකු කාර්යභාරයක් ඉස්සර සිද්ධ කරනවා. ඉතින් මේ අනුව තමයි නොනිදන නගරේ පැය 24 පුරා ක්‍රියාත්මක කරන නොනිදන නගරය කියන විරුදාවලිය අපිට හම්බ වුණේ. හොඳයි නගරාධිපතිතුමනි දැන් ඇත්තටම මේ ටොන් ගණනක් එහා මෙහා වෙන මේ බඩු බාහිරාදිය විශේෂයෙන්ම ගොවින්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයට ගෙනාවෙන් පස්සේ කැලි කසල හැටියට අපද්‍රව්‍ය හැටියට එකතු වෙන ප්‍රමාණය මම හිතන්නේ ලංකාවේ සමස්ත කැලි කසල ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් දඹුල්ල ප්‍රදේශයෙන් තමයි එකතු වෙන්නේ. දැන් මේ කැලි කසල ප්‍රශ්නේ එතකොට නගර සභාවක් හැටියට පවත්වාගෙන යාමේදී ලොකු ගැටලුවක් උනේ නැද්ද? කොහොමද මේක කළමනාකරණය කරගත්තේ? ඇත්තටම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් අද වර්තමානයේ ගත්තාම වසවිසෙන් තොර එළවලු එහෙම නැත්නම් ආහාර කවන්න තමයි අතිකරු ජනාධිපතිතුමාගේ සංකල්පයේ සෞභාග්‍ය දැක්ම තියෙන්නේ. එතකොට ඇත්තටම කාබනික පොහොර කියන කතන්දරයටත් අද යොමු වෙලා තියෙනවා. මේක ප්‍රශ්නයක් තිබුණා. කසල ඉවත් කිරීම පිළිබඳව රටේ ගත්තාම මිනිස්සු හැමෝටම ප්‍රශ්නයක්.
අපි දන්නවා මේ කොළඹ පළාතේ කුණුකඳු මීතොට මුල්ල කණුකඳු කනාය යනකොට ජීවිත විනාශ වෙනකොට ඒවට පාලකයෝ ඒවට විසඳුම් ලබා දුන්නේ හැමදාම කුණු කියලා පැත්තකට දාලා තිබ්බා. හැබැයි මගේ අරමුණක් තිබ්බා මගේ දේශපාලනයේ මම එනකොට මම මහනගර සභාවේ නගරාධිපතිවරයා හැටියට එනකොට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබ්බා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම දැම්මා නියමිත කසල කළමනාකරන ව්‍යාපෘතියක් තුළින් මේ කසල වලට ප්‍රශ්නයක් දෙන්න. ඉතින් වෙන රටවල් වල ගත්තාම කසල සම්පත කසල වලින් තමයි මුදල් උපයන්නේ. චීන වගේ රටවල් ගත්තාම ජපාන වගේ රටවල් ගත්තාම විවිධ දේ නිෂ්පාදනය කරලා අපි වගේ රටට ගෙනල්ලා ලොකු වෙළඳ පොලක් හදාන්න දෙනවා. ඉතින් ඒ නිසා මගේ ඕකේ ඔළුවේ දිව්වා. ඉතින් ඒ අනුව මම කල්පනා කරා මම 2011 ඉඳලා මම මේකට උත්සාහ කරා මධ්‍යම පරිසර අධිකාරිය පිළිසරු ව්‍යාපෘතිය සම්බන්ධ කරන. නමුත් සාර්ථක වුණේ නැහැ. ඒ වගේම 2018 යාවට පස්සේ මම මේක කොහොම හරි ක්‍රියාත්මක කරනවා කියලා ඉවරලා කල්පනා කරලා ඉවරලා ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. කෞසිමා කියන කසල ව්‍යාපෘතිය පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ඒකාබද්ධ කසල කළමනාකරන ව්‍යාපෘතිය. අපේ ඉන්දික මහත්මලා දර්ශන මහත්මලා ඇතුළු මේ සියලු දෙනා ඒවකට අපිට උදව් කර අධ්‍යක්ෂකවරයා මට නම පොඩ්ඩක් අමතකයි. එතකොට ඒ අය මට උදව් කරා පළාත් පාලන අමාත්‍යාංශය. ඒ වගේ වර්තමාන ආණ්ඩුකාරතුමාලා හිටපු ආණ්ඩුකාර ලලිත් යුමගේ මැතිතුමා මේ වගේ ප්‍රධාන ලේකම්තුමා පළාත් පාලන කොමසාරිස්තුමාලා සහකාර කොමසාරිස්තුමාලා උපකාර කරා මේ කාර්ය කරන්න මේ මම ව්‍යාපෘතිය දෙනකොට ඒ කට්ටිය ඒක දිහා බැලුවා මම ටිකක් වැඩක් කරනවා කියලා මං හිතන්නේ ඒ අයට දැනෙන්න හිතෙන්නේ නැති ඒ අනුව මේ කාර්යයට ඒ අවශ්‍ය සහාය දුන්නා. ඒ අනුව මම කල්පනා කරලා මේ කසල මුදල් බවට පරිවර්තනය කරන වැඩපිළිවෙලක් අද හදලා තියෙනවා දඹුල්ල මාතලේ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථානයේ විතරක් නෙමෙයි. දිනකට ටොන් 25 30 50 කැටක් ආපු ආර්ථික මධ්‍යස්ථානයේ කසල පමණක් නෙමෙයි. මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් තියෙනවා. ඒ 13ටම කසල ගන්න මං විසඳුමක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව මධ්‍යම පළාත තුල ගම්පොළ නගර සභාව, උතුරු මැද පළාතේ අනුරාධපුර මහනගර සභාව, ඒ වගේම පොළොන්නරුවේ ඇලහැර බකමුණ ප්‍රාදේශ සභාව වැනි මේ පළාත් පාලන ආයතන වලත් කසල දඹුල්ල දිගම්පතා ඒකාබද්ධ කසල කළමනාකරන ව්‍යාපෘතියට තමයි ගෙනල්ලා බැහැර කරන්නේ. ඉතින් ඒ සඳහා ඒකෙදි මම දෛනිකව ටොන් 50ක ප්‍රමාණයක් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න යොදවලා තියෙනවා. ඒ අනුව මම දිනකට මෙට්‍රික් ටොන් 20ක වගේ ප්‍රමාණයක් පොහොර බවට පරිවර්තනය කරලා ඒක නියම ගුණාත්මකතාවයෙන් යුතු මම තමයි අංක 1ට පළාත් පාලනයේ විතරක් නෙමෙයි ගෝජන සේවා දෙපාර්තමේන්තුව තියෙනවා කුෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා මේ කාබනික පොහොර සටනට හැමෝම නටනවා හැමෝම දඟලනවා. හැබැයි පළාත් පාලන ආයතනයක් හැටියට ඉස්සරහින්ම ඉන්නවා දඹුල්ල මහනගර සභාව මම කාබනික කසල ව්‍යාපෘතිය තුල. ඒ නිසා කැට පොහොරක් බවට දක්වා පරිවර්තනය කරන්න ටැබ්ලට් එකක් බවට පරිවර්තනය කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා හොඳ කසල කළමනාකරන ව්‍යාපෘතිය හඳුන්වා දීම තුළ ඒ කසල එක්රැස් කරලා දිගම්පතා කසල භූමියට අරගෙන ගිහිල්ලා කෞසිමා මැෂින් එක තුළ ජපාන් තාක්ෂණයේ කෞසිමා මැෂින් එක තුළ තමයි මේ පොහොර නිෂ්පාදනය කරන්නේ. ඉතින් මට හැකියාව ලැබිලා තියෙනවා සමහරව හිතනවා කසල කියන එක ප්‍රශ්නයක් බවට පත් කරලා මම මගේ ලබන වර්ෂයේ ආදායම වෙනවා කසල මේ ඉලක්කයට ගියොත් මට මිලියන 90ක මුදලක් අතිකරු ජනාධිපතිතුමා දීලා තියෙනවා. කරු ආණ්ඩුකාරතුමා ඒ වගේම අපේ ඇමතුමා හරහා ඒ ව්‍යාපෘතියේ මේ 31 වෙනි දැන් වසරේ ඉවරන මගේ ඉලක්කයේ තියෙන මෙට්‍රික් ටොන් 80ක් දවසකට පොහොර නිෂ්පාදනය කරන්න. එහෙම කරොත් ඒක කරනවා මං අනිවාර්යයෙන්ම ඒක කළ හැකි මට. ඒ නිසා එහෙම වුණොත් කෝටි 36ක මුදලක් මේ මාස 12ට අමතර ආදායමක් විදිහට උපයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා දඹුල්ල ප්‍රදේශයේ මිනිස්සු දන්නවා නොදකපු අයත් ඉන්නවා තාම. ඉතින් ඒ හැටත් මම මේ අවස්ථාවක් කරගන්නවා. මුළු රටේම පළාත් පාලන ආයතන පළාත් සභා මේ සියල්ල ඇවිල්ලා මගෙන් තමයි දැන් ඇඩ්වයිස් ගන්න, උපදෙස් ගන්න. ඒ தත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉතින් කුෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා එකත් ඒකාබද්ධව අපි ලොකු වැඩපිළිවෙලක් මේ කාබනික පොහොර ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. හොඳයි ඇත්තටම දැන් ඔබතුමා මේ විදිහේ අත්හදා බැලීම් කරලා ඒවා සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නකොට යමක් කළ හැකි පුද්ගලයෙක් තමයි මේ නගරාධිපතිතුමා කියන අදහස ජනතාව තුළට ඇවිල්ලා තිබෙනවා. එතකොට ඒ නිසා තමයි අවට නගර සභා ප්‍රාදේශ සභාවල නියෝජිතයන් මේ ව්‍යාපෘති කෙරෙහි ලොකු උනන්දුවකින් සොයා බලන්නේ. දැන් මෙහෙම බලාගෙන යද්දිත් දැන් තරුණ නායකයෙක් හැටියට නිර්මාණාත්මකව යමක් කරලා Tamanට ආවේනික වෙච්ච හැකියාවන්ගෙන් තමන්ගේ ශිල්පීය ඥානය එකතු කරගෙන ලොකු ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා රටට ලොකු සහනයක් ලබා දෙන්නටයි උත්සාහ කරන්නේ. දැන් අපිට කියන්නට පුළුවන් ද නගරාධිපතිතුමනි දැන් තරුණයෙක් හැටියට තරුණ දේශපාලඥයෙක් නායකයෙක් නියමුවෙක් හැටියට
නිර්මාණාත්මකව ඔබතුමා විසින්ම හඳුන්වා දීපු ව්‍යාපෘති නගර සභාව හරහා තවත් ක්‍රියාත්මක වනවද? ඒ මොනවද? ඔව් ඇත්තටම මම විශේෂයෙන්ම මේ සම්බන්ධව කාබනික කසල ව්‍යාපෘතියේ පොහොර නිෂ්පාදනය කිරීම සම්බන්ධව කතා කරා මම. ඒකදී මට අමතක වෙච්ච දේ තමයි වර්තමාන ලේකම්තුමා විශේෂ අමාත්‍යවරයා මඩවලගම මහත්තයා ඒ වෙලාවේ ඒ වගේම රොෂාන් රණසිංහ ඇමතුමා උදව් කරනවා. ඉතින් ඒකට අමතරව ඒකට සමගාමීව මගේ බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා. දැනට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට කරගෙන යනවා නාගරික ගෙවත්ත කියන එක. ඒ කියන්නේ කාබනික පොහොර මම මේ සැරේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා රුපියල් කෝටි 1.5ක මුදලක් වෙන් කරලා තියෙනවා නොමිලේ පොහොර දෙන්න. මගේ ගුණාත්මක පොහොර එක ලබා දෙන්න නොමිලේ ලබා දීලා මේ කාබනික ගෙවත්ත කියන්නේ. මොකද මේ ආහාර අර්බුදයක් ගැන කතා කරනවා. එතකොට රට ලෝකේ කෙසේ වෙතත් මගේ පළාතේ මගේ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට යම් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන්න රජයේ වැඩපිළිවෙල් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි ජන සේවයක සහ ඒ සෙසු අනිත් ආයතන මම හිතන්නේ බීජ දෙනවා. එතකොට මේවා පැල කරලා නියමිත ආකාරයට වගා කරගත්තොත් සමහරට තමන්ගේ පරිභෝජනයේට පවුලේ පරිභෝජනයේට උකහා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඒ වැඩේ පැත්තක තියෙද්දි මාර්ග සංවර්ධනය, විදුලිය, ඊට පස්සේ ජලය මේ අවශ්‍යතා කියන එක 100% අපි මේ වෙනකොට ගරු ඇමතුමාගේ මැදිහත් වීම තුළ සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම අපේ සුපසාධන වැඩසටහන යටතේ යම් යම් වැඩසටහන් තියෙනවා. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආදායම් උත්පාදන මාර්ග හැටියට දිගම්පතහම ඒ කියන්නේ මේ සංචාරකයන් සඳහා ආකර්ශනීය ස්ථානයක් බවට පත් කළා. ඒක කියන්නේ කුණු තියෙන තැන හොඳ පැත්තට පෙරලලා හොඳ පරිසරයක් නිර්මාණය කළා, උද්‍යානයක් බවට නිර්මාණය කළා. ඒ එතන වනාලින් ඉන්නවා. ඒක නැරඹූ මධ්‍යස්ථානයක් හැටියට පරිවර්තනය කරන්න ඒ තුලින් මුදල් උත්පාදනය කළා පළාතේ ඉන්න ජනතාවට ඒ සේවාවල් ලබා දෙන්න බලාපොරොත්තු. ඊට අමතරව මම කතාව තියෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියලා කියන්නේ රටේ ආර්ථිකයේ තියෙන කේන්ද්‍රස්ථානය. හැබැයි කවුරුත් දඹුල්ලේ මිනිස්සු වැඩි හිතන්නේ නැහැ. නමුත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ නිසා සීත ගබඩා සංකල්පය තියෙනවා. ඒක සමහරු පිළිගන්නවා, සමහරු පිළිගන්නේ නැහැ. නමුත් ඒකේ වැදගත්කමක් තියෙනවා. ඒ කාර්යය දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා රජයේ මැදිහත් වෙලා වෙළඳ අමාත්‍යාංශය තරහා. ඒකට අපේ දායකත්වය තියෙනවා. ඊට අමතරව අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඇසුරුම් කරන ව්‍යාපෘතියක්. දැන් එළවලු තැලෙන පොඩි වෙන එක ගැන කතා කරනවානේ. මෙට්‍රික් ටොන් මෙච්චරක් අපි ගන්නවා කියන ඒක මේ අපි ජයග්‍රහණයක් නෙමෙයි. අපි ওই මෙට්‍රික් ටොන් 25 ටොන් 25 මේ අපත යන එක අපි ටොන් 10 එක දක්වා අඩු කරන එක තමයි අපේ සංකල්පය වෙන්න ඕන. ඉතින් ඒකට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක කෙසේ වෙතත් නගර සභාව හැටියට අපි බලාපොරොත්තු වෙන ඇසුරුම් කරන ඒ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒවන් වගේ මම හිතන්නේ අවස්ථාව ගන්න ගොඩක් දේවල් මේ 2022 ජාතික අයවැය තුලනුත් නගර සභාවේ අයවැයෙන් තුලනුත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂ ව්‍යාපෘති රාශියක් දඹුල්ලට ගේන්න. හොඳයි. දැන් දඹුල්ලේ නගර සභා බල ප්‍රදේශය පිළිබඳව කතා බහ කරද්දී ඉදිවුණු මම්මාවත් ඒ වගේම කානු පද්ධති ජලය නිසි තත්ත්වෙන් බැස යාමට තිබෙන ජල පවහන පද්ධති, මල පවහන පද්ධති. එතකොට ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන බොහෝ පහසුකම් ඔබතුමාගේ කාල සීමාව තුළ ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන් වුණාය කියන හැඟීම දැන් ඔබතුමාට තිබෙනවද? පැහැදිලිවම දැන් මම ගත්තොත් ජලය අවශ්‍යතාවය මහනගර සභා බල ප්‍රදේශයේ 100% මේ වර්ෂය තුල අංග සම්පූර්ණ වෙනවා. විශේෂයෙන්ම විශාල දඹුල්ල ජල ව්‍යාපෘතිය ඒවකට ගරු ජනාධිපතිවරයා හැටියට කටයුතු කරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඒ වගේම දිනේෂ් කුණවර්ධන ඇමතිතුමා විශේෂ භාර අමාත්‍යවරයා හැටියට විශාල දඹුල්ල ජල යෝජනා ක්‍රමය ගෙනාවා. ඒකේ පළවෙනි අදියර ක්‍රියාත්මක කරලා දැන් දෙවෙනි අදියරේත් අවසන් අදියරේ තියෙන්නේ 2022 වර්ෂයේ වෙනකොට 100% ජලයේ අවශ්‍යතාවය සපුරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒක අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ කරනවා. ඒක පිළිබඳව කිසිදු සැකයක් නැහැ. ඒ වගේම මාර්ග සංවර්ධනය ගත්තාම කිලෝමීටර් ලක්ෂේ කලින් අයිරෝඩ් ව්‍යාපෘතිය ගත්තාම මගේ ගිය පාර කිලෝමීටර් 42ක් කාපට් කරන්නට අපිට හැකියාව ලැබුණා. ඊට අමතරව කිලෝමීටර් ලක්ෂේ මම කිලෝමීටර් 200ක් නගර සීමාවේ කාපට් කරන්න ගරු ඇමතුමාගේ සහයෝගය තුළ මේ වෙනකොට කටයුතු කරලා දැන් කිලෝමීටර් 80ක ප්‍රමාණයක් සංවර්ධනය අවසන් වෙමින් පවතිනවා. ඉතින් ඒ වගේ ගත්තාම ජලයේ විදුලිය මාර්ග පද්ධතිය ගත්තාම මූලික පහසුකම් අවශ්‍යතාව මිනිසුන්ගේ ඒ සියල්ල සපුරා ගන්නට හැකියාව. ඒ වගේම හැකියාව තියෙන මේ වර්ෂයේ අවසාන වෙනකොට 2022 අවසාන වෙනකොට 100%
මිනිස්සුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය සහාය අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේ කාබනික ව්‍යාපෘතිය තුළ මම බලාපොරොත්තු වෙනවා මිනිස්සුන්ගෙන් ගන්න බදු අඩු කරන්න. දැන් සංචාරක මේ හෝටල් වලින් ගන්න 100ට එකේ බද්ද 0.5 දක්වා මම අඩු කරා මේවර බජට් එකේදී අයවැයේදී. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මේ වෙළඳ බාරපත්‍ර වරිපණන් කියන එක අඩු කරන්න. කසල වලින් ආදාය උත්පාදනය කරලා ඒ තුලින් ජනතාවට යම් සහනයක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂය තුල. ඉතින් සමහර වෙලාවට මේවා සිහින කියලා සමහරව හිතුවට මම හිතන කරන්න පුළුවන් දේ කළ හැකි දේ තමයි විශේෂයෙන්ම යෝජනා කරන්නේ. ඒ නිසා මේක මගේ තනි එකක් නෙමෙයි ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ඒ වගේ මගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, විපක්ෂ නායක, විපක්ෂ මන්ත්‍රීවරු ඒ අයත් මට මේ වැඩපිළිවෙල ගැන සතුටක් තියෙනවා. ඒක ඇත්තටම ඒ අය ඉස්මුදුනෙන් පිළිගන්නවා ඒ කාරණාව. ඒ වගේම ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මම හිතන්නේ සුවිශාල සහායක් මේ වැඩපිළිවෙලේදී මට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සංවර්ධනය කියන එක නියෝජ්‍ය නගරාධිපතිතුමාගේ ඉඳලා අපේ ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා හරහා මම හිතන්නේ ඒ සියල්ල අංග සම්පූර්ණ කරලා තියෙනවා ගොඩක්. ඉතිරි තියෙන ස්වල්පයේ අල්ප ටික අපිට කිරීමේ හැකියාව තියෙනවා. නව සංවර්ධන ව්‍යාපෘති ගොඩක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා නගරේ දඹුල්ල නගරයට 20යි 23 වර්ෂයේදී. ඒකට ඇමරිකන් ඩොලර් මිලියන 60ක් ලංකා මුදලින් කෝටි 2000කට වැඩි මුදලක් ආයෝජනය කරලා ලොකු සංවර්ධනයක් අපි මාර්ග සැලසුම් නගර සංවර්ධන සැලසුම් එක්ක අපි ගේන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂය තුල. හොඳයි මේ නගරාධිපතිතුමනි දැන් ඔබතුමා කියනවා දැන් මේ ජනතාවගේ බදු මුදල් අය කර ගැනීමේදී යම් කිසි ප්‍රමාණයක් අඩු කර ගැනීමේ උවමනාවකුත් තිබෙනවා කියලා. හැබැයි පළාත් පාලන ආයතන සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ බදු මුදල් මත. එතකොට පළාත් පාලන ආයතනකින් ජනතා බදු මුදල් ලබාගෙන ඒ වයින් මහා පෙළහර පාන්නට බෑ. නමුත් හරි දක්ෂතාවයක් ඇතිව යම් සාර්ථක ව්‍යාපෘති හඳුන්වා දුන්නොත් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරොත් ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කිරීමේ හැකියාවක් ඇති වෙනවා කියන හැඟීම ඔබතුමාට තිබෙනවා. දැන් මේ බදු මුදල් ප්‍රමාණය ලබා ගනිමින් නගර අලංකරණ කටයුතු සුබසාධන කටයුතු මේ සියල්ලම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවක් තියෙද්දි මේ බදු මුදල් අඩු කිරීම තුළ ඒ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්නට ඉඩකඩක් ලැබේවිද? නෑ, ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් කතා කරේ. රටේ හැමතැනම කතා කරන්නේ මේ ජනතාවගෙන් ගන්න බදු මුදල් වලින් අපි සමහරට පිස්සු නටනවා කියලා මේ තියෙනවා මතයක් තියෙනවා. එතන මගේ දඹුල්ල මහනගර සභාවේ මගේ වර්ෂයටම තියෙන්නේ වෙළඳ බලපත්‍ර සඳහා ලක්ෂ 50ක ආදායමක්. ඒ වගේම වරිපණම් බදු සඳහා ලක්ෂ 50ක ආදායමක් තමයි තියෙන. ඊට අමතරව මිශ්‍ර ආදායම් හැටියට පොඩි ආදායම් ප්‍රමාණයක් තියෙන්නේ. ලක්ෂ 100ක 125ක 50ක වගේ ආදායමක් තමයි අපිට මේ බදු මුදල් වලින් ලැබෙන්නේ. හැබැයි මගේ අයවැය කෝටි 29ක්. කෝටි 29ක්. එතකොට මම තෙල් ගහලා කුණු ටික අදින්නම මම වියදම් කරනවා මාසෙකට විශාල මුදලක්. අවුරුද්දකටම ඔය කෝටි එකමාරට වඩා වැඩි මුදලක් ඩීසල් වලට විතරක් වියදම් කරනවා. ඒ වගේම ඒ නගරාලංකරණය පවත්වාගෙන යන විදිහට විධිමත් විදිහට මම කරගෙන යනවා දඹුල්ලේ නගරාලංකරණය. ඒ වගේම කසල ඒ කළමනාකරණයත් එක්ක මේ වැඩ සියල්ල කරන්න ගත්තාම පරිපාලන කටයුතු වලට එහා ගියපු ජනතාව වෙනුවෙන් ලබා දෙන සේවා සුබසාධන ඒ වැඩසටහන සඳහා විශාල මුදලක් දරනවා. ඒ නිසා හැමෝම කියනවා මේ බදු ගැන. පහුගිය කාලේ බලු බද්දක් ගැනත් කතා කරා මේ සමාජ දාලාහුල. ඉතින් ඒක මේ සුද්දාගේ කාලේ තිබුණු එකක්, ගැසට් එකේ තියෙන එකක්, ඒක වැරදියට වටහාගත්තු එකක්. අමූලික බොරුවක්. අමූලික බොරුවක්. කාගෙන් හරි නගර දැන් මම මේ විවෘතව කතා කරන්නේ නගර සභාව බලපෑදේශේ කාගෙන් හරි බල්ලෙක්ගෙන් බද්දක් ගහලා තියෙනවා නම් මම හෙට ඉල්ලාස් වෙනවා. එහෙම කරලා තියෙනවා. ඉතින් සමහරු වැරදි මත මේ අතරේ කකුලෙන් අදින මේ දේවල් ඉතින් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ බදු වලින්ම යැපෙනවා කියන එක කියන්න බෑ පළාත් පාලන ආයතන. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් පළාත් පාලන ආයතන වලට තියෙන්නේ බදු කියන ඔය වරිපණන් සහ වෙළඳ බලපත්‍රය කියන එක පමණයි. ඊට එහාට ගියපු බද්දක් නැහැ. ඊට සුළු වශයෙන් තමයි කරන්නේ. හොඳයි. දැන් මේ අපි කතා කළොත් නගරාධිපතිතුමනි දැන් පහුගිය කාල සීමාවේ ඉඳලා අපි බැටකනවා මේ ඇසට නොපෙනෙන බලවේගයක් එක මේ කොරෝනා වෛරසයත් එක්ක. කොරෝනා වෛරසයට මුළු ලංකාවම පළාත් සීග්‍රයෙන් පැතිර යමින් ඒ වෛරසයට අපි නතු වෙද්දී එහෙම නැත්නම් වෛරසය අපි ගිලගනිද්දී පළාත් පාලන ආයතන ඒ සඳහා විශාල කාර්යභාරයක් ජනතාව ආරක්ෂා කරගන්නට සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ආරක්ෂා කරගෙන ගොඩනගා ගැනීමට මැදිහත් වුණා. දැන් ඔබතුමා ඇතුළු කණ්ඩායම නගරාධිපතිතුමා ඇතුළු මුළු නගර සභාවම සෞඛ්‍ය ඒකක ඒ වගේම කම්කරු ඒකක මේ සියල්ලම එකතු වෙලා තමයි මේ වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ජනතාව ආරක්ෂා කරන්නට උත්සාහ කළේ. කොහොමද ඒ සඳහා කැපවීම කළේ? ඒ කටයුතු කොයි විදිහටද ක්‍රියාත්මක වුණේ? ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්.
දඹුල්ලට වෙන පළාත් පාලන ආයතන වලට තිබුණු අර්බුදය නෙමෙයි මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ තිබේ. ආර්ථික මධ්‍යස්ථානයේ අපිට ක්‍රියාත්මක වීම තුළ අපිට රට වහලා තිබ්බත් ආර්ථික මධ්‍යස්ථානයේ වහන්න බැරි වුණා. හැබැයි අපිට ප්‍රශ්නයක් තිබ්බා රට වටෙම ආවා ජනතාව, ව්‍යාපාරිකෝ, ගොවි ජනතාව. එතකොට එතන දවසකට 20000ක් 25000ක් ජනතාව එකතු වෙනවා. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් තිබ්බා. එහෙනම් කොවිඩ් මර්ධන වැඩසටහන් සඳහා රෝග ව්‍යාප්ති පාලනය සඳහා දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මූලික කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපිට හැකියාව ලැබුණා. සම්පූර්ණ යුද හමුදාව, පොලිසිය, ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම සෞඛ්‍ය අංශ සියල්ල, වෛද්‍ය අධිකාරීතුමා ඇතුළු ඒ සෞඛ්‍ය එම්ஓච් ඒ සියලු දෙනාත් එක්ක එකතු වෙලා අපිට මේ ඒ අය රැක බලා ගන්න, ඒවට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න මූලික, ඒ වගේම ඇන්ටිජන්, රැපිඩ් ඇන්ටිජන් කරන්න, ඒ වගේම මොනවාද PCR කරන්න, ඒ වගේ මේ අය නිරෝධායන කටයුතු කරන්න, ඒ සියල්ල කරනවා. ඒ නිසා ඒකෙදි අපි පැනලා ගියේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන මේ අවස්ථාවේදී සමහරක් වෙලාවට මම ගිහිලා මම වෙලාවක නගරාධිපතිවරයා හැටියට මම වෙලාවකට මේ වෛද්‍යතුමා වුණා. PHI වුණා. ඒ විදියට ගිහිල්ලා වෙලා මම රෝගීන්ගේ වැඩ කටයුතු ගැන සොයලා බැලුවා. අපේ මන්ටිවරු ගමට බැහැලා ඒකට අපිට දේශපාලන නායකත්වයේ උපදෙස් දීලා තිබ්බා. ඒ අනුව අපි කටයුතු කරා. ඒ අනුව රෝගීන් රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථ සේවා සැලසීම, නිරෝධායන ක්‍රියාවලිය නිසි අධීක්ෂණය යටතේ සාර්ථකව ක්‍රියාත්මක කිරීම, ඒ වගේ නිරෝධායන වන පවුල් සඳහා වියලි ආහාර ලබා දීම, ඒ වගේම නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නොමිලේ ලබා දීම, එන්නත් ක්‍රියාවලිය කිසිදු ගැටලුවකින් තොරව නිසි ලෙස සැලැස්ම කර ක්‍රියාත්මක කිරීම. වෙන තැන්වල ප්‍රශ්න තිබුණා. අපිට බොහොම ලස්සනට නගර සභා සීමාව තුළ ඒ සියලු දෙනාට මේ වෙනකොට එන්නත් දෙක ලබා දීලා දැනට තුන්වෙනි එන්නත ලබා දීමේ ක්‍රියාවලියක් තියෙනවා. දැන් හෙට දවසේ ඉඳලා අපි ඉදිරියටත් අර බූස්ටර් එක ලබා දීමේ කාර්යය සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා නගර සභාව මගින් ක්‍රියාත්මක කරන්න බලවනවා. ඒ වගේම වයෝවෘද්ධ හා ආබාධිත තැනැත්තන් වෙනුවෙන් නිවෙස් වලටම ගිහින් එන්නත් කරන්නේ කරා. පාසල් ළමුන් වලට එන්නත් ක්‍රියාවලිය විධිමත්ව කරා. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අපි රෝහල් දැම්මා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පක්ෂාර මුදලෙන්, සමාජික මුදලෙන් අපි දඹුල්ලේ රෝහල් වාට්ටුවක් ඇඳන් 70ක වාට්ටුවක් අපි නිර්මාණය කරා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මැදිහත් වීම තුළ. ඒ වගේම දැන් 500 වාට්ටු දෙකක් ස්ථාපිත කරා යුද හමුදාවේ සහයෝගයද. ඉතින් මේ සියල්ලටම අපි මේ කොරෝනා වූදුර තුළ අපිට යමක් කරන්න හැකියි. වෙලාවක කිලෝ ලක්ෂ 4ක් ආර්ථික මධ්‍යස්ථානෙන් එළවලු අරගෙන අපි බෙදුවා. රජයේ මුදල් වියදම් කරලා අපි මේ පළාතේ පළාතේ පරිභෝජනය කරන මිනිස්සුන්ට අපි බෙදන්නේ නැහැ කියලා. ඒ වගේ අපි පැනලා යන්නේ නැතුව කොවිඩ් වූදුර වෙලාවේ සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරා. හොඳයි. දැන් ඇත්තටම පළාත් පාලන ආයතනයක් වුණාම ඒ ආයතනයේට අවශ්‍ය කරන ආර්ථික සම්පත් උදා කර ගැනීමේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දැන් එකක් තමයි අපි කතා කරපු බදු මුදල් අය කර ගැනීම තුල. ඒ වගේම තමයි මේ කඩපිල් වෙළඳසල් ආරම්භ කරලා ජනතාවට විශේෂයෙන්ම නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කර ගන්නට පහසුකම් සපයා දීම. මේ විදිහට යද්දි දැන් දරුවන්ගේ අධ්‍යාපනික ක්‍රමවේදය සඳහා මැදිහත් වීමක් කළ යුතුව තිබෙනවා. කොහොමද නගරාධිපතිතුමනි මේ දරුවන්ගේ මේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට අධ්‍යාපන කටයුතු වලට නගර සභාවක් හැටියට මැදිහත් වෙලා තිබෙන්නේ? දැන් අපි දන්න විවිධ ව්‍යාපෘති තිබුණු පුස්තකාල, එතකොට දරුවන්ගේ සායන, මාතෘ සායන, මේවා බොහෝ සෙයින්ම නගර සභාව මැදිහත් වෙලා තමයි ක්‍රියාත්මක කරන්නේ. එවැනි අවශ්‍යතාවයන් හඳුනාගත්තද කොහොමද ඒව ක්‍රියාත්මක වෙන්නේ? පැහැදිලිවම ඇත්තටම අධ්‍යාපනය කියන එක හරියට ලබා දුන්නත් තමයි අපේ රටේ අනාගතය පවතින්නේ. එහෙම නොවුනොත් විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා ඇත්තටම නගර සභාවක් හැටියට අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් අපි ඉස්සර දෙනවා. විශේෂයෙන්ම පෙර පාසලේ ඉඳලා මේ සියලු පහසුකම් සපයන්න මේ පෙර පාසල් සඳහා රාජ්‍ය මැදිහත් වීම තුළ ඒ සඳහා අපි නායකත්වය දීලා කටයුතු කරනවා. ඊට අමතරව නගර සභාව හැටියට ඒ ගුරුවරුන්ට, දරුවන්ට ඒ කටයුතු අපි ආරම්භ කරා. කියන්නේ දරුවෙකුට පළමුවෙන්ම හම්බ වෙන සහතිකය අපි පෙර පාසලේදී නගර සභාව මගින් ලබා දෙන්නේ පහසුකම් ටික දීලා, ඒ ගුරුවරු ටික නියාමනය කරලා, ඒ විවිධ වැඩසටහන් කරලා ඒ කරා. ඒ වගේම පහවසර ශිෂ්‍යත්වයට අපි ලක්ෂ 5ක මුදලක් වෙන් කරලා තියෙන ශිෂ්‍යත්ව වැඩසටහන සම්මන්ත්‍රණ, ඒ වගේ මේ විභාග ඒ සඳහා ආධාර උපකාර කරන්න පවත්වන්න. ඊළඟට
සාමාන්‍ය පෙළට ලක්ෂ 5ක් වෙන් කරලා තියෙනවා. ඒවා අපි ගුරුවරු ගෙනල්ලා මේවා කරලා ඒ පළාතේ ඉන්න ඒ අයට ඒ සම්මන්ත්‍රණ පවන. උසස් පෙළටත් ඒ විදිහට ලක්ෂ 5ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව සිස්සත් වැඩසටහන සහ ඉගෙන ගන්න බැරි දරුවන්ට විවිධ ආධාර උපකාර කරන ක්‍රමවේදයන් අපි සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම අපි අලුතෙන්ම පටන් ගන්නවා දැන් පහුගිය කාලේ කොරෝනා තත්ත්වයත් එක්ක පාසල්වල ගුරුවරුන්ගේ අරුබුදයක් තිබ්බා. ඒ තුල අපි අලුතෙන් ඇප් එකක් හඳුන්වලා දෙනවා සාමාන්‍ය පෙළ ඊට පස්සේ උසස් පෙළ ඊට පස්සේ සිස්සත්ය සහ සියලුම පන්ති සඳහා සියලුම විෂයන් ආවරණය වෙන මේ වෙනකොට ලක්ෂ 10ක මුදලක් වෙන් කළා ඒ දරුවොන් දුප්පත් අහිංසක දුප්පත් දරුවොන්ට දරුවෝ වසම්මට්ටමින් තෝරගෙන ඒ අයට මේ ඇප් එක අපි නගර සභාව මගින් ලබා දීලා විෂයන් ටික ඔක්කොම සියල්ල තියෙනවා. එතකොට ඩේටා යන්නේ නැහැ. අර ඒක මේවා ඇඩ් කරගන්න විතරයි ඩේටා ටික යන්නේ. ඊට පස්සේ ඩේටා යන්නේ නැහැ දරුවන්ට දෙමව්පියන්ට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා විෂයන් 9ක් තිබ්බනම් O level වලට ඒ විෂයන් 9ම උගන්වන්න පුළුවන් තත්ත්වයක් අලුත් ක්‍රමවේදයක් අපි අඳුන්වලා දෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු කැපවීමක් අපි ඇත්තටම කරනවා. පාසල් ගත්තාම විදුහල්පේ සියලු යටිතල පහසුකම් වලට අපි උදව් කරනවා. අපිට 100% අපිට බෑ. නමුත් අපේ මට්ටමින් අපි කරනවා. මොන යම් අවස්ථාවකද පාසලක කටයුත්තක් කරන්න ඕන අපි මැදිහත් වෙලා ඒ දේ කරනවා. ඒක අපේ පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය විදුහල්පතිවරු ගුරුවරු දන්නවා. ඒ නිසා එවන් තත්ත්වයක් තුල තමයි අපි කටයුතු කරන්නේ. හොඳයි. දැන් මේ ඔබතුමාගෙන් මේ දැන් පුද්ගලික තොරතුරු ටිකක් ගත්තොත් හොඳයි කියලා හිතන අපි අවසන් විනාඩි 5 තමයි මේ යන්නේ. මේ ඇත්තටම මේ පුද්ගලික තොරතුරු ගැන කතා කරොත් මම හිතන්නේ ඔබගේ මේ තොරතුරු ඇහුවේ නැතුණුත් ඒක ලොකු පාඩුවකුත් වෙනවා. මම හිතන්නේ මොකද ඔබතුමා නගරාධිපතිවරයා හැටියට නිර්මාණය වෙන්නේ පසුකාලීනව වෙනත් ඉලක්කයකට යමින් සිටියේදී. අපි පොඩ්ඩක් පුද්ගලික තොරතුරු වලට යොමු වෙමු. කොහොමද ඔබගේ පවුල් ඒකකයේ තුල සමාජිකයන් එතකොට ඔබේ පවුලේ තොරතුරු කොයි විදියටද අද අපිට කියන්නේ? ඇත්තටම මගේ පෞද්ගලික තොරතුරු විදිහට ගත්තොත් මගේ අම්මා තාත්තා විශේෂයෙන්ම තාත්තා යුද හමුදාවේ උසස් නිලධාරිය පරණ එක්කෙනෙක්. ඒ කාලේ කියන මිලිටරි යුද හමුදාව කියලා කියන. ඒ කාලේ හිටපු අත්‍යවශ්‍ය විශ්‍රාම ගිහිල්ලත් එතුමට සුවසේ ඉන්න බැරි වුණා ගෙදර. ඒ කාර්ය ජෙනරල් ආටිකල් මෙතුමාගේ කාලේ තමයි එතුමා යුද හමුදාවට සම්බන්ධ වෙලා හිටියේ යුද හමුදාපතිවරයා හැටියට ඉද්දි. ඉතින් පසුවත් එතුමාට නැවත ඒ සේවාව ලබා දෙන්න සිද්ධ වුණා. පහුගිය 83න් පස්සේ යුද්ධ සමය තුළ එතුමාගේ සේවය යුද හමුදාවට අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් ඒ නිසා එවන් චරිතයක් තමයි මගේ පියා. ඒ වගේම අම්මා ගුරුවරියක් දඹුල්ල ජාතික පාසලේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරා. සමහරු මේක දන්නේ නැහැ. හැබැයි දන්නවා ගොඩක් දෙනා දන්නවා. පසුව අම්මා කසාද බැන්දාට පස්සේ ඒක තාත්තගේ කැමැත්ත මත අයින් වෙලා තියෙනවා. පස්සේ මගේ ලොකු අයියා යුද හමුදාවේ. ඒ වගේම පවුලේ ඉන්නවා 5 දෙනෙක් යුද හමුදාවේ රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කරන්න විශාල සටනක් කරා. ඉතින් ඒකෙදි යුද්ධෙදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නැතිවිච්ච පළවෙනි රණවිරුවා මගේ අයියා ජානකෝපාද. දඹුල්ල බස්නාවතුම්පලේ ගහලා තියෙනවා රටේ සියලුම යුද්ධෙදී මිය ගියපු සියලුම රණවිරුවන් සිහිකරන්න සිහි වෙන්න එතුමා කියන්නේ පිළිරුවක් පොදු පිළිරුවක් හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තාත්තත් යුද්ධෙදී මන්නාරමේදී බෝම්බ මේ වහකට අහුවෙලා අසනීප වෙලා ඉඳලා තමයි නැති උනේ. එතුමත් නැති වෙලා තියෙනවා. ඒ වගේම ඉතිරි 3 දෙනා දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම මගේ ලොකු අයියට පස්සේ පොඩි අයියා එයා සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් මානව සම්පත් කළමනාකරණය පිළිබඳව. එතුමා රටට යමක් කරන කෙනෙක්. ඉතින් විදේශගත වෙලා ඕන තරම් මුදල් හොයාගන්න පුළුවන් කාලෙක මහා පොළ ශිෂ්‍යත්වයෙන් මේ රටේ ඉගෙනගත්තු ශිෂ්‍යෙක් හැටියට එතුමා මේ රටට ආදරය කරනවා. මේ රටේ දරුවන්ට ඉගෙන ගන්න අයට ආදරය කරනවා. එහෙනම් රට හැර යන්නේ නැතුව එතුමා ලොකු සේවාවක් මානව සම්පත් කළමනාකරණයේ විෂය පිළිබඳව සිංහලෙන් ඒ පර්යේෂණ කළා. ඒ පොත්පත් එළියට දාලා තියෙනවා. ඒක විශාල ශක්තියක්. ඊළඟට මගේ අක්කා ගුරුවරියක් මල්ලි ජනාධිපති ආරක්ෂක අංශයේ එතකොට චන්ද්‍රිකා මැතිණියගේ ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ළඟම ආරක්ෂක අංශයේ සේව කරපු කෙනෙක්. මං අහම්බෙන් තමයි දේශපාලනේ මමත් දඹුල්ලේ තිට්ටවගොල්ල ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ සුනේත්‍රා දේවී විද්‍යායතනයේට උසස් අධ්‍යාපනය ලබන්න ඇවිල්ලා පස්සේ ලයිසියම් එකේ නුගේගොඩ ඒකේ උසස් අධ්‍යාපනය ලැබලා මමත් යුද හමුදාවට යන්න හිටියේ. මගේ යුද හමුදාවට යන්න තියෙන අවස්ථාව එදා දිනේදී තමයි මගේ තාත්තා බෝම්බ බ්ලාස්ට් එකකට අහු වෙන්නේ මන්නාරවදී. ඉතින් එදා ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කිව්වහම මම මගේ ගමන අතෑරියා. ඊට පස්සේ අහම්බෙන් තමයි මේ දේශපාලනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ පසුබිම තියෙන්නේ. ඉතින් මමත් මගේ ආදරණීය බිරිඳ ඉන්නවා, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා.
අධ්‍යාපනය ලබනවා. ඉතින් ඒ අය බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. හොඳයි. ඇත්තටම මේ දේශ හිතයිශීන් අතරෙදී ඔබතුමාගේ පවුල සහෝදර සහෝදරියන් ජාතිය වෙනුවෙන් දේශය වෙනුවෙන් කොතෙක් දුරට කැපවීම කළාද කියන කාරණය පිළිබඳව ඔබතුමා බොහොම ගෞරවයෙන් සිහිපත් කරා. ඊට අමතරව අද මේ කතාබහේ අවසානම කොටසට අපි ඇවිල්ලා තිබෙන්නේ. දැන් මේ නගරාධිපතිතුමනි ඔබතුමාගේ මේ නගරාධිපති දුරයත් එක්ක අවසන් ඉලක්කය මොකද්ද? බලාපොරොත්තුව මොකද්ද? ජනතාවට සේවා සැපයීම ඔබතුමාගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ. ඇත්තටම ඉලක්කය මොකද්ද? ඇතරම පළාත් පාලන ආයතනයක් කියලා ගත්තාම ලොකු අභියෝග රාශියක් තිබුණා. මම 2011 පළාත් පාලන ආයතනයට එනකොට සාමාන්‍යයෙන් වෙනදා දැන් මේ ආයතනයේ කරු සභාපතිතුමා ඉන්නවා, නිලධාරි මණ්ඩලයක් ඉන්නවා, ගොඩනැගිලි තියෙන. හැබැයි 2011 පත් වෙලා එද්දී අපි මන්ත්‍රී මණ්ඩලේ විතරයි ඒක හරියට සංස්ථාපනය වෙලා තිබුණේ නැහැ. වකට හිටපු නිලධාරීන්ගේ යම් මොකක් හරි ප්‍රශ්නයක් නිසා. නමුත් එකපාරටම ඡන්දයක් තිබුණ නිසා තමයි එහෙම ගහක් අපිට ඉන්න තැනක් නැහැ, ලියන්න කියන්න මේසයක් පුටුවක් නැහැ, පෑනක් පැන්සලක් නැහැ, කුණු ටික අදින්න කම්කරුවෙක් නැහැ, ට්‍රැක්ටරයක් නැහැ. එතකොට නිලධාරියෙක් නැහැ, යන්න එන්න වාහනයක් නැහැ, මොනවත් නැතුව තිබිච්ච මහනගර සභාව තමයි මම බාරගත්තේ. හැබැයි අද වෙනකොට 350ක ස්ථාවර කාර්ය මණ්ඩලයක් එක්ක වාහන 50කට ආසන්න සංඛ්‍යාවක් තුල ලොකු වැඩ කොටසක් කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු ඒ සියලු දෙනාගේ සහ නාගරික කොමසාරිස්තුමා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානි සහ ඒ සියලු සෙසු නිලධාරීන්ගේ සහයෝගය තුල ඊළඟට අභියෝග හැටියට ජනතාවට ඉතාමත්ම සමීප පළාත් පාලන ආයතන ලෙස ජනතාවගේ අපේක්ෂා බලාපොරොත්තු පළාත් පාලනය තුල විසඳුම් සැලසිය හැකි ඒවා නොවේ. ජනතාව බලාපොරොත්තු වෙන දේ අපිට දෙන්න බෑ. නමුත් අන්න ඒක අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක එතනින් එහාට අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ වගේම අපිට මේ ලොකු වැඩ කොටසක් අපි පළාත් පාලනය තුල ජනතාවට ඉෂ්ට සිද්ධ කරන්න බැරි වුණත් 100% අපි උත්සාහ කරනවා ඒ දේ කරන්න. වෙලාවකට තියෙන්නේ අපිට 10%ක් බෑ 90%ක් පුළුවන්. හැබැයි මිනිස්සු ඉල්ලන්නේ අර බැරි 10%. හැබැයි 90% ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒකත් එක්ක බලපුවාම මම බලාපොරොත්තු වෙනවා දඹුල්ලේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම දේශපාලන නායකත්වයේ තුල ඉදිරියට දඹුල්ල යම් කිසි මට්ටමකට ගරු ජනක බණ්ඩාර තෙන්නකෝ මැතිතුමා අරගෙන ගෙනල්ලා දීලා තියෙනවා. ඒ පිටුපස ඉඳගෙන සවියක් වෙන්න ශක්තියක් වෙන්න මගේ බලාපොරොත්තුව තියෙනවා. දඹුල්ලේ ජනතාවට කියනවා යම් යම් කැපකිරීම තුළ ඉවසීමෙන් එක එක්කෙනාගේ මඩ ප්‍රචාර වලට අහු වෙන්නේ නැතුව මේ ගමනට එකතු වෙලා ඒ දායකත්වය දෙන්න. ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නය මට ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා දඹුල්ලේ. ඒ සියලු දෙනා ඒ වගේම ස්වේච්ඡා සංවිධාන සියල්ල නගරේ ඉන්න ඒ වගේම අනිකුත් සියලු දෙනා මේ සඳහා ලොකු දායකත්වයක් දෙනවා. ඉතින් අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ දඹුල්ල ඉතාමත්ම හොඳ නගරයක් බවට පත් කරන්න. කසල කළමනාකරණය අතින් අංක 1 නගරයක් බවට පරිවර්තනය කරන්න. ඒ වගේම සංවර්ධනය අසින් ආර්ථික මර්මස්ථානයක් හැටියට ඒකට ගැළපෙන ඉදිරි අනාගතයේ දරුවන් වෙනුවෙන් අවුරුදු 20කට එහාට ගියාට ගැළපෙන නගරයක් නිර්මාණය කිරීමේ මේ අවස්ථාව තමයි ඒ බලාපොරොත්තුව තමයි මගේ තියෙන්නේ. හොඳයි. ගොඩක් බලාපොරොත්තු නැති වුණත් කළ හැකි බලාපොරොත්තු රාශියක් ඔබතුමා සතුව තිබෙනවා. ඒ තමයි නිර්මාණාත්මක නිර්මාණකරුවෙක් හා සමානව හිතලා කටයුතු කරන සැලසුම් ශිල්පියෙක්ගේ අතින් ඉටුවන කාරණාව බවට පත්වෙන්නේ. ඒ සඳහා ඔබතුමාට අවශ්‍ය පරිසරය සැකසේවා ඒ බලාපොරොත්තු ආකාරයෙන්ම ඉටු වේවා කියන අපේක්ෂාව ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ අපි සමුගන්නට බලාපොරොත්තු වෙන්නේ. හිතවතුනි, අද අපි මැති සභාවට කැඳවාගෙන ආවේ දඹුල්ල නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා. සමාවෙන්න දඹුල්ල මහනගර සභාව. දැන් ඒක මහනගර සභාවක්. එතුමා තමයි එහි මුල්ම පුරපතිවරයා. දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතායි අද අපේ කතා බහට අපි කැඳවාගෙන ආවේ. වැඩසටහනේ නව මාධ්‍ය සම්බන්ධීකරණයේ ජගත් නවරත්නගෙන් ජගත් ඔබට බොහොම ස්තුතියි. ක්‍රියාකාරී සහය ලබා දුන්නේ හිතවත් රජීව නානායක්කාර. රජීව ඔබටත් බොහොම ස්තුතියි. එහෙමනම් ලබන සතියේ අපි මෙවන් කතා බහකින් යලිත් හමු වෙමු. එතෙක් ඔබට සුබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මම සුජිව මානගේ. සැමට ජයග්‍රහී සතියක්. මැති සභය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ කාලෙදී ආර්ථිකය කඩාගෙන වැටුණා 1.1.5කට. මල්ලිකා කුමාරතුංග මැතිනිය උලකඩයකවත් අනතුරක් දරපු කෙනෙක් නෙමේ. රටේ දියුණුව සහ රටවැසියාගේ දියුණුව අපේක්ෂා කරන මහජන නියෝජිතයන්ගේ ඉදිරි දැක්ම සහ ගමන් මඟ පිළිබඳව විමසා බැලෙන විමර්ශනාත්මක ගුවන් විදුලි කතාබහ. ඔබතුමාගේ රජය කාලේ භාණ්ඩාගාරයෙන් කෝටි ගානක සල්ලි දුන්නා කොටින්ට. ඒවා ආපහු ඉල්ලලා දෙනවද පාස්කල් ලිංගම් මහත්තයාට කියලා. මේ රැස්වීම වලට මමත් සහභාගී වුණා. දැන් අපිට බයක් තියෙනවා
අපිවත් දැන් CID එකට අරන් ගිහිල්ලා ප්‍රශ්න කරයිද කියලා. වෛරයෙන් දේශපාලනය කරන්න බෑ. මිනිස්සු සත්‍යය ඉතා ඉක්මනින් වටහා ගන්න. දකින වත්ත රාජපක්ෂවරු ගත්ත ගිහිල්ලා මිනිස්සු පදිච්චි වෙන්නේ ඒකට කමක් නැහැ. ඊට පස්සේ මම බෙදලා දෙන්නම් ඒක. ඒ ඉතින් යාළමනේ කියන්නේ අඩේකට ගිහිල්ලා පොල් ගෙඩියක් ගන්නකොට හත් වලාම හොඳට හොලවල බලනවා පැහිලාද කියලා. තේහෙව් එකේ මැති සභේට මිනිහෙක් යවනකොට තට්ටු එකක් නෙවෙයි 60ක් විතර දාලා බලන්න එපා වැඩේට හරියනවද? මැති සභය